HDFC බැංකුවෙන් ඔබට වැදගත් පණිවිඩයක්. HDFC බැංකුවේ මේ මාසයේ ඔබ අරමුණ ස්ථාවර තැන්පතු සඳහා සද්දන්ත පොලියක්. තැන්පත් මුදල අනුව විශේෂ පොලි අනුපාත සමග රාජ්‍ය බැංකුවක සුරක්ෂිතතාව. අමතන්න 0.71 800 999. ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවක්. HDFC බැංකුවේ මේ මාසයේ ඔබ අරමුණ ස්ථාවර තැන්පතු සඳහා සද්දන්ත පොලියක්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. 20 වෙනි සංශෝධනයේ වගකීම ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය බාර ගන්නා බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. 2021 විසර්ජන පනත් කෙටුම්පත ලබන මාස දෙවන සතියේදී පාර්ලිමේන්තුවට. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වෙනි ජන්මදින සමරුව ජනපති ප්‍රධානත්වයෙන්. අන්තර්ජාලය ඔස්සේ පරිසර සහ වනසතුන්ගේ විනාශය පිළිබඳ අසත්‍ය ප්‍රචාර ජනගත කිරීමේ සූදානමක් පවතින බවට විශේෂ ඇමතිගෙන් චෝදනා. අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. කොවිඩ් මර්ධනයට තවදුරටත් ජනතා සහාය අවශ්‍ය බව සෞඛ්‍යාංශ අවධාරණය කරයි. ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ජනතා විරෝධය. ඉදිරි තරඟ සංචාරය පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යෝජනාවක්. දැනට ගැසට් කර ඇති 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සම්පූර්ණ වගකීම ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය බාර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ සඳහා කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව හේතෙම කියයි. ඒ අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ කමිටුවේ වාර්තාවද ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව කැබිනට් තීරණ දැනුම් දීමේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවේදී හේතෙම කීවේය. එම සංශෝධනය විනිවිදභාවයකින් ඉදිරියට ගෙන යන බව ඇමතිවරයා පැවසිය. මෙම සංශෝධන කෙටුම්පත පිළිබඳව ගැටලු පවති නම් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළු කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට හෝ පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී සංශෝධනය කළ හැකි බව හේතෙම කීවේය. 2021 වර්ෂයේ සඳහා වන අයවැය පිළියෙල කිරීමේදී අනුගමනය කරන ප්‍රතිපත්ති රාමුව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කළේය. ඒ අනුව සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා අදාළ අමාත්‍යාංශ වෙත අවශ්‍ය සම්පත් වෙන් කිරීම සිදු කෙරේ. සැමට පානීය ජලය ලබා දීම දිවයිනම ආවරණය වන පරිදි කිලෝමීටර් ලක්ෂයක මාර්ග පුනරුත්ථාපනය හා වැඩි දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජලජ සම්පත් සහ වාරිශේෂ්ඨ සඳහා ප්‍රමුඛතාව ලබා දීම මෙමගින් අපේක්ෂිතය. රාජ්‍ය ආදායම 2021 වසරේදී දළදේශීය නිෂ්පාදිතයෙන් 10.2% පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එම ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සහ රජයේ කටයුතු ඩිජිටල් කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම කෙරෙහිද මෙහිදී ප්‍රමුඛ අවධානය යොමු කෙරේ. ඒ අනුව 2021 විසර්ජන පනත් කෙටුම්පත ලබන මාස දෙවන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුමැතිය හිමි වී තිබේ. සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ දැමීම සඳහා වන අදාළ කම්කරු නීතිය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි. 1985 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනතේ ප්‍රතිපාදන අනුව ප්‍රකාශයට පත් කළ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීවේය. එමෙන්ම ළමයෙකු යනු වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු ලෙස නිරූපණය කිරීම පිණිස ළමා හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්මදින සමරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාලිගා කන්ද අග්‍රශ්‍රාවක මහවිහාරයේදී අද පැවැත්වින. ශ්‍රී ලංකා මහබෝධි සංගමය එය සංවිධානය කර තිබින. ජනාධිපතිතුමා ඇතුළු පිරිස ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ආගමික වතාවත්වල නිරත වූහ. කෝටේ කල්යාණශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඊතේපාන ධම්මාලංකාර ස්වාමින් වහන්සේ එම පිරිස පංචශීලයේ පිහිට වූහ. මෙහිදී සමරු කාසියක් නිකුත් කෙරින. තරුණයන් ඉලක්ක කර පර්යේෂණ වැඩසටහන් විකාශය කෙරෙන රිලැක්ස් රූපවාහිනී නාලිකාව මෙම අවස්ථාවේදී ආරම්භ කෙරින. පූජ්‍ය මොනරාගල පඤ්ඤාලංකාර ස්වාමින් වහන්සේ එහි ප්‍රධානත්වයේ දරති. මෙහිදී අනුශාසනාවක් කළ ශ්‍රී ලංකා මහබෝධි සංගමේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමින් වහන්සේ දම්පල් හිමිගිය මාර්ගය අද රටට අවශ්‍ය බව පැවසූහ. එතුමාගේ නිවස කෞතුකාගාරයක් බවට පත් කරන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කළහ. මෙම අවස්ථාවට එකු කොළඹ ආනන්ද බාලිකා විදුහල්පති චින්තා කාර්යවස මහත්මිය පැවසුවේ බෞද්ධ බාලිකාවන් සඳහා පාසලක අවශ්‍යතාව සපුරාලීමට ධර්මපාලතුමාගේ නිවස පිහිටි ඉඩම ලබා දී ආනන්ද බාලිකා විද්‍යාලය ආරම්භ කිරීමට හැකිවීම අද වැනි දවසක කෘතගුණපූර්වකව සිහිපත් කරන බවයි. අන්තර්ජාලය සහ මුහුණුපත ඔස්සේ පරිසර සහ වනසතුන්ගේ විනාශය පිළිබඳ විවිධ අසත්‍ය ප්‍රචාර ජනගත කිරීමේ සූදානමක් පවතින බව අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි. රාජ්‍ය නොවන සංවිධාන සහ ඔවුන්ගේ යටතේ සිටින දේශපාලඥයන් ඒ සඳහා කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා චෝදනා කරයි. තමා ඇතුළු රජයට අවශ්‍ය වන්නේ අනාගත පරපුර වෙනුවෙන් නිදුක් නිරෝගී උගත් බුද්ධිමත් දරු පිරිසකට රට බාර දීම බව අමාත්‍යවරයා සඳහන් කරයි. බත්තරමුල්ල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැකූ සී.බී. රත්නායක මහතා. වන සංරක්ෂණයේ තුල මම ඒ ස්ථාන පරීක්ෂාවටම ගිහිල්ලා කතා කරලා තියෙනවා. දැන් හන්තානේ භූමි භාගය එලි කරලා කියන සඳහන් වෙනවා. මහා වන විනාශයක් වෙලා තියෙනවා කියනවා. ඒක අහන්න ලක්ෂ්මන් කිරියල්ල හිටපු ඇමතිවරයාගේ. ඔහු LRC ගෙන් ඉඳන් ගත්තේ කොහමද? කොයි ආකාරයට දුන්නේ? කොයි ආකාරයට ක්‍රියාත්මක කරේ? ඔහු සුද්ධ කිරුවේ ඇයි කියලා ඔහුගෙන් අහන්න ඕන. මොකද ඔහුගේ පෞද්ගලික ඉඩමක් සුද්ධ කරනකොට මේකට අපිට උත්තර බඳින්න පුළුවන් කමක් නැහැ. ඒ කාරණේ වගේම නකල්ස් වල සුද්ධ කරලා තියෙන පෞද්ගලික ඉඩමක්. පෞද්ගලික ඉඩමක් සුද්ධ කරගන්නකොට මේක මහා විනාශයක් හැටියට සඳහන් කරමින් ක්‍රියාත්මක කරගෙන යන කාර්යයකට සූදානම් වෙනවා නම් ඒකට උත්තර දෙන්න ඇමතිවරයා හැටියට මම සූදානම් කියන එක මම විශේෂයෙන් සඳහන් කරනවා. මෙම අවස්ථාවට එකු වන සංරක්ෂණ ජෙනරාල් WAC වේරගොඩ මහතා සඳහන් කළේ වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි. රක්ෂිත හා සංරක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරන වනාන්තරවලට අමතරව තවත් වනාන්තර විශාල සංඛ්‍යාවක් පවතී. ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා ගැසට් කිරීම අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බව ඔහු කීවේය. විවිධ මාධ්‍යවලින් විවිධ ස්ථානවල සිදුවන වන විනාශ පිළිබඳව ප්‍රචාරය කෙරේ. එහෙත් මේ පිළිබඳව සොයා බැලුව විට බොහෝ ඉඩම් වන සංරක්ෂණ හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඒවා නොවන බවට අනාවරණය වී ඇතැයි හෙතෙම කීවේය. වනාත විල්ලුව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට ගැසට් පත්‍රයක් මගින් බදු දීපු එකක් 1977 වර්ෂයේදී. එතකොට එතනින් පස්සේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව මේක සිමෙන්ති සමාගම් වෙත දිගින් දිගට බදු දීපු ඉඩම් කොටසක්. ඊළඟට නකල්ස් ප්‍රදේශයේ ඉඩම බලපුවාම එතන ඒ ඉඩම් ප්‍රමාණය දල වශයෙන් අක්කර 36ක විතර ප්‍රමාණයක් පුජ්‍යලික අයිතියක් තිබෙන ඉඩමක්. කිරින්ත ප්‍රදේශයේ එලි කරපු ප්‍රදේශය කාලයක් තිස්සේ සංවර්ධනය වෙච්චි ප්‍රාදේශීය ලේකම් විසින් ඉදිරියේදී බලපත්‍ර ලබා දෙන්න පුළුවන් සංවර්ධනය ඉඩම් කොටසක්. ඒක ස්ථිර ගෙවල් හදලා තිබෙනවා. ඒ වගේම විවිධ වගා කටයුතු සිදු කරන ඉඩමක්. වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති සම්බන්ධීකාරක ආශ්මා කමල් මහත්මිය අතර හමුවක් වෙළඳ අමාත්‍යාංශයේදී අද පැවැත්වින. දිරට අතර දැනට පවතින වෙළඳ ගිවිසුම් සමාලෝචනය කිරීම සහ නව මාර්ගෝපදේශ සකස් කිරීම අරමුණු කොට මෙම සාකච්ඡාව පැවැත්වින.
පාකිස්තානයෙන් ආනයනය කෙරෙන බාස්මති සහල් වැනි නිෂ්පාදන අනෙකුත් ආනයනික භාණ්ඩවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජයේ ඍජු මැදිහත්වීමක් අපේක්ෂා කරන බව අශ්මා කමල් මහත්මිය මෙහිදී කීවාය. ශ්‍රී ලංකාවේ තේ සඳහා පාකිස්තානයේ ඉහළ ඉල්ලුමක් පවතී. එලෙස මෙරට තැඹිලි සහ අන්නාසි වැනි ද්‍රව්‍ය සඳහා හොඳ වෙළඳ පෙළක් ලබා දීමට තම රජයට හැකියාව ඇතැයිද ඇය කීවාය. අපනයන ශේෂ්ත්‍රයේ පුළුල් කිරීමේ අරමුණින් අපනයන සැකසුම් ගම්මානයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසිය. ඒ අනුව ඉල්ලුමට සරලන සැපියුමක් ලබා දීමට හැකියාව ලැබෙන බව හෙතෙම කීවේය. ආනයනික භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා රජයේ ආයතන ස්ථාපිත කරවීමට අවධානය යොමු කෙරේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මේ මාසේ ඔබ අරමුණ ස්ථාවර තැන්පතු සඳහා සද්දන්ත පොලියක්. තැන්පත් මුදල් අනුව විශේෂ පොලි අනුපාත සමග රාජ්‍ය බැංකුවක සුරක්ෂිතතාව. අමතන්න 0.71 අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 1978 ව්‍යවස්ථාව යල්පැන ගිය එකකි. ලෝකය වෙනස් වෙමින් පවතී. වෙනස් වන තත්වයන්ට ගැලපෙන පූර්ණ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසිය. 19 වෙනි සංශෝධනය සියල්ල සම්පූර්ණ වෙච්ච අංග සම්පූර්ණ එකක් කියලා අපි කියන්නේ නැහැ. එය රටේ ආර්ථික සමාජීය දේශපාලන ප්‍රශ්න සියල්ලට උත්තරේ වෙන්නෙත් නැහැ, උනේත් නැහැ. ඇමති මණ්ඩලයේ නිශ්චිත කරලා ඒ ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න කියන ඒ බලපෑම කරන්න අපි විශාල මහන්සියක් දරුවා. ඒ තමයි පහුගිය කාලය තුල අමාත්‍ය මණ්ඩල 30ක් කියන සීමාවට ආවේ. නමුත් අවසන් අවස්ථාවේ පහුගිය මෛත්‍රී රනිල් පාලනයේ විසින් අවසන් අවස්ථාවේදී පාර්ලිමේන්තුවට නැවත සංශෝධනයක් ඉදිරිපත් කරා ජාතික ආණ්ඩුවක් අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලය වැඩි කරන්න පුළුවන් කියලා. 78 ආණ්ඩුක ව්‍යවස්ථාව දැන් යල්පැන ගිහිල්ලා තියෙන්නේ. ලෝකය වෙනස් වෙලා තියෙන්නේ. සමාජය වෙනස් වෙලා තියෙන්නේ. අපේ රටත් වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වෙනස් වෙච්ච තත්ත්වයට ගැලපෙන පූර්ණ අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවය තියෙනවා. මේ පූර්ණ අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ කියන ස්ථාවරේ අපි ඉන්නවා. ආණ්ඩුව එහෙම එකක් හදන්න කමිටුවක් පත් කරා කියලා කියනවා. ඇත්තටම අලුත් ව්‍යවස්ථාවක් තමයි රටට ඕනේ වෙලා තියෙන්නේ. කොවිඩ් වසංගතය මර්ධනය සඳහා තවදුරටත් ජනතා සහාය අපේක්ෂා කරන බව වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. සමාජය තුළින් රෝගීන් මේ වන විට වාර්තා නොවේ. සියලු දෙනාගේ කැපවීම එම ජයග්‍රහණයට හේතුවයි. සමාජයට ආවට පස්සේ අපිට දැන් අමතක වෙලා තියෙනවා කොවිඩ්-19 රෝගයේ තත්ත්වයක් ලංකාවේ තිබුණායි වසංගත තත්ත්වයක් තිබුණායි කියලා. එය අමතක නොකර තවදුරටත් පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම, නිසි පරිදි මුඛාවරණයක් පැළඳීම, නිතරම අතසබඤ්ඤා සේදීම වගේ දේවල් ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාව වෙන විට සමාජයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සඳහා නොඑක් විදිහේ වැඩසටහන් උත්සව සැනකෙලි රැස්වීම් ඒ සියලුම දේවල් වලට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ අවස්ථාව පාවිච්චි කරනකොට නිසි පරිදි පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. කිසිදු කොවිඩ් රෝගියෙකු ඊයේ වාර්තා නොවූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මධ්‍යස්ථාන 59ක 6200කට අධික පිරිසක් මේ වන විට නිරෝධායනය වෙමින් සිටිති. 41000කට අධික පිරිසක් නිරෝධායනය අවසන් කර තිබේ. විශේෂයෙන්ම යම් උත්සව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දීලා තිබෙනවා. ඒ සෞඛ්‍ය උපදෙස් වලට අනුව එම උත්සව පවත්වාගෙන යන්නට කියලා. නමුත් අවාසනාවකට සමහර පුද්ගලයන් සමහර ආයතන එයින් මිදිලා මේ රටේ කොයිත් තිබෙන්නේ නැති ආකාරයට කටයුතු කරනවා. මේක ඉතාමත්ම භයානක තත්වයක්. ඉතින් අපි නැවත අපි දැනුම් දෙනවා විශේෂයෙන්ම යම් උත්සව සංවිධානය කරන සංවිධාන වලටත් ඒ සියලුම ශ්‍රී ලාංකිකයන් විසින් තමන්ගේ වගකීමක් හැටියට සලකලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කරන්න කියලා අපි ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. 20 වෙනි ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මහජනතාවගේ අවධානයට යොමු කරවිය යුතු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ සාධාරණ සමාජයක් බිහි කිරීමම ව්‍යාපාරයේ අරමුණ බවයි. අපි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ අවුරුදු 5ක් විය යුතුයි.
අවුරුදු 4 මාස නෙමෙයි මහ ජනතාව වරම දෙන්නේ අවුරුදු 5කට. ඒ වෙනනම් ඒ ජනතාවට අවුරුදු 5 වරම ලැබිය යුතුයි. ඒක එක පුජ්‍යලයකට මාස 6කට ඉස්සරයි විසු ඇහැරීමේ බලය ලබා දීම සුසු නැහැ කියන මතය අපි සාධාරණ සමාජයේ ක්‍රියාකාරීන් අපේ බුද්ධි මණ්ඩලයේ සෝබිත හාමුදුරන්ගේ හිතේ තිබුණේ මේ රට සාධාරණ සමාජයක් ඇති කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා දෙන්න. යුක්තිගරුක නීතිගරුක සාධාරණ සමාජයක් ඇති කරන්න. ඉතින් ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ අවස්ථාවේදී මේක පුළුවන් තරම් මහජනයාගේ අවධානයට යොමු කරන්න. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේශ්වරන් මහත්මිය දේශපාලන පලිගැනීම් විමර්ශනය කරන කොමිසම හමුවේ අද පෙනී සිටියාය. චුන්නාකම් පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල් ඥානලිංගම් මයුරින් වෙනුවෙන් ඥානලිංගම් ධනේශ්වරී නැමැතිය කළ පැමිණිල්ලකට අනුව වගඋත්තර කාර්යයක ලෙස ඇය කැඳවා තිබුණි. කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කොස්තාපල් ඥානලිංගම් මයුරින් මහතා තමා යාපනය චුන්නාකම්හි සේවය කරන විට අත්අඩංගුවෙන් මිදී පලා ගොස් මියගිය අයෙකු සම්බන්ධයෙන් වූ නඩුවකට ලබා දුන් ව්‍යාජ සාක්ෂි මත මහාධිකරණයෙන් ලබා දුන් තීන්දුවක් පිළිබඳ කරුණු හෙළි කළේය. ඊට අමතරව තවත් කරුණු 3ක් පිළිබඳවද ඔහු තොරතුරු අනාවරණ කළේය. සිවලෝකනාදන් විද්‍යාධාරිය ඝාතනයේ සැකකරු ප්‍රදේශයේ ජනතාව රඳවා තබාගත් අවස්ථාවේ එවකට අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය පැමිණ ඔහු මුදා ගැනීමට අදාළ වීඩියෝ දර්ශනද මෙහිදී ඉදිරිපත් කෙරිණ. මේ සම්බන්ධයෙන් නැවත කැඳවීම ලබන 26 වෙනිදාට කල් තැබිණ. රෝගීන් සුරක්ෂිතතාව පිළිබඳ අන්තර්ජාතික දිනය අදයි. රෝගී සුරක්ෂිතතාවේ වැදගත්කම ලොවට කියාපාමින් කොළඹ නෙළුම් කුලන අද පසුරු 6 සිට තැඹිලි පැහැයෙන් ආලෝකවත් වෙයි. එමෙන්ම මෙම දිනය සංකේතවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය ඇතුළු දිවයිනේ සියලු රෝහල් අද තැඹිලි පැහැයෙන් ආලෝකවත් කිරීමට කටයුතු යොදා ඇත. මෙම කාර්යයන් වෙනුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය අනුග්‍රහය ලබා දෙයි. කොළඹ කාසල් රෝහල් ශ්‍රවණාගාරයේ පැවති ජාත්‍යන්තර රෝගීන් සුරක්ෂිතතා සැමරුම් උත්සවය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. මීළඟට ප්‍රමුඛ පුවත. EPF එකෙන් ක්ෂණික ණයක් අඩුම පොලිය කඩිනම් සුවදශීලී සේවය EPF ස්ථනක් ඔබගේ නම සහ ප්‍රදේශය සඳහන් කර 071 800 999 අංකයට අදම SMS පණිවිඩයක් එවන්න. HDFC බැංකුව ඔබේ නිවසේ බැංකුවයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියා. අම්ෆන් සුලිකුණාටුවෙන් ආපදාවට ලක් වූ පවුල් සඳහා සහන ලබා දීමට රජය තීරණය කරයි. පසුගිය මැයි මාස 16 වෙනිදා සිට 19 වෙනිදා දක්වා දින 4ක් මෙම සුලිකුණාටුව මෙරටට බලපෑම් එල්ල කළේය. යාපනයේ දිස්ත්‍රික්කයේ කෝපායි තෙල්ලිපලේ සහ කරවෙට්ටි යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ගොවිහු 2374 දෙනෙක් ඉන් පීඩාවට පත් වූහ. ඔවුන්ගේ කෙසෙල් ගස් ලැබු වගාවන්ට සිදු වූ අලාභය රුපියල් මිලියන 52 ඉක්මවන බව යාපනයේ දිසාපතිවරයා කියයි. අතිරේක ප්‍රතිපාදනයක් ලෙස එම මුදල් ලබා දී ගොවින්ට සහන සලසන බව අපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියා. ශක්ති හඬ අවධානය පිණිසයි. ආර්ය කිරි ගුවන් සවාරි උඩුකුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුවේ ඇති නිල් පාට ලාංඡනයේ කපායවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. වැඩි විස්තර ආර්ය මිල්ක් Facebook පිටුවෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. වැලිගම පොල්කොළ මැලවීමේ හා කුණුවීමේ රෝග මර්ධන වැඩසටහන ආරම්භේ. මෙම රෝගය නිසා පසුගිය කාලයේදී ගොවිහු දැඩි අපහසුතාවකට පත් වූහ. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 12ක සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 2ක මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 2කද මෙම රෝගය ව්‍යාප්තව පවතී. මෙම රෝගය නිසා පොල් පළදාවද අඩු වී ඇත. නව වැඩසටහන යටතේ රෝගය මර්ධනය කෙරේ. ආර්ය කිරි ගුවන් සවාරි උඩුකුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුවේ ඇති නිල් පාට ලාංඡනයේ කපායවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. විස්තර වෙළඳ මහතුන්ගෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. ලෝක ප්‍රවෘත්ති
අනුග්‍රහය හැම සමාගමකටම එහෙම වෙන්න බෑ. පීපල්ස් ලීසිං වෙනස් වෙන්නේ එතනදී. ජනහද හඳුනන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. ඇමරිකාව ලෝකයට හඳුන්වා දීමට යන කොරෝනා වෛරස ප්‍රතිජීව එන්නත නිෂ්පාදනය කළ වෛද්‍ය මණ්ඩලය සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වින. එම සාකච්ඡාවට අනුව තවත් පර්යේෂණ කිහිපයකින් පසු 2021 වසරේ මැද භාගයේ වන විට එම එන්නත ලෝපුරා බෙදා හැරීමට කටයුතු කරයි. ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාතුව එරට විශාලතම සමාගමක් වන ටාටා සමාගමට හිමි වෙයි. එම ගොඩනැගිල්ල දිල්ලි නගරයේ ඉදිකිරීමට නියමිතයි. වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 117කි. යටත් විජිත සමයේ ඉදිකළ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙනුවට මෙය යොදා ගැනීමට නියමිතයි. එහි ඉදිකිරීම 2022 වසරේ නිම කිරීම ඉලක්කයයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජයට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වෙමින් පවතී. ඔවුන් පෙන්වා දෙන්නේ රජය කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා ප්‍රමුඛ අවධානය යොමු කළ යුතු බවයි. එංගලන්තයේ මහලු නිවාස පවත්වාගෙන යාම සඳහා විශේෂ සහනාධාරයක් ලබා දීමට එරට රජය තීරණය කරයි. කොරෝනා ව්‍යාප්තියේ බලපෑමෙන් එංගලන්තයේ ඇතැම් ශේෂ්ත්‍රවලට දැඩි බලපෑම් එල්ල විය. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය මේක ඇත්තටම ලීසිං කතාවක් නෙමෙයි. හොස්පිටල් එකක් කියන්නේ අපි වෙනුවෙන් තියෙන තැනක්. හොස්පිටල් වල පහසුකම් වැඩි කරලා හොස්පිටල් හදලා දහස් ගාණක මිනිස්සුන්ගේ ජීවිත සුවපත් කරනවා කියන්නේ ඒකම ඇතිනේ. හැම සමාගමකටම එහෙම වෙන්න බෑ. පීපල්ස් ලීසිං වෙනස් වෙන්නේ එතනදී. ජනහද හඳුනන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ගැසට් නිවේදන 4ක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජය කියයි. ඒ අනුව රසායනික ද්‍රව්‍ය සහ සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ සෙස් බද්දෙන් නිදහස් කෙරේ. පෝට්ලන්ඩ් සිමෙන්ති යානයේදී අදාළ වන සෙස් බද්ද ඒකක පදනමින් අය කිරීමටද සිදුවේ. සිමෙන්ති කැට ආනයනය කිරීමේදීද ඒ අනුව සෙස් බදු ඉවත් වනු ඇත. පාවා නිෂ්පාදනයට අවශ්‍ය ඇතැම් කොටස් ආනයනයේදී සෙස් බදු පැනවීමටද ක්‍රියා කෙරේ. ක්‍රීඩා පුවත්. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා තරග සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණීමට පෙර එරටේදී දින 7ක් නිරෝධායනයට ලක්වීමටත් මෙරටට පැමිණීමෙන් පසුවද දින 7ක් නිරෝධායනයට ලක්විය යුතු බවටත් මෙම යෝජනාවෙන් ඉදිරිපත් කර ඇත. මෙරට තුළදී ටෙස්ට් තරගාවලියකට පෙර දින 14ක් නිරෝධායනයට ලක්වීමට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අකමැත්ත පළ කිරීම හේතුවෙන් තරගාවලිය පැවැත්වීම පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් උදා විය. ඔවුන් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව තුළදී දින 7ක පමණ කාලයක් නිරෝධායනය වීමට කැමැති බවයි. අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම යෝජනාව සිදු කර තිබේ. ලබන මාස 23 වෙනි දින බංග්ලාදේශ ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මේ සිහින සවිබල ගන්වන්න රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7ක වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක් ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකාවන්. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය. කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරකම්පත් විනිමය කොමිසම් සභාව අනාගතය වෙනුවෙන් නව පරිච්ඡේදයක් ආරම්භයි. ඒ අනුව සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම කොටස් වෙළඳපොළට ප්‍රවේශ වීම පහසු කරමින් ඩිජිටල් කරන වැඩසටහන අද ක්‍රියාවට නැංවින. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී විය. ශ්‍රී ලංකා සුරකම්පත් විනිමය කොමිසම් සභාවේ සභාපති විරාජ් දයාරත්න මහතාගේ සංකල්පයකට අනුව කොළඹ කොටස් හුවමාරුව ඒකාබද්ධව කමිටුවක් පිහිටුවා තිබේ. ඩිජිටල් කරණයේ ප්‍රථම පියවර ලෙස මුද්‍රිත ප්‍රකාශ නිකුත් කිරීම සීමා කෙරේ. අද ආරම්භ කළ මෙම වැඩසටහන මගින් නව ආයෝජකයන්ට ශාඛා කාර්යාලයට නොගොස් මධ්‍යම තැන්පතු ගිණුමක් විවෘත කිරීමට අවස්ථාව හිමි වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය.
තවත් බලා සිටීම අවසන්. මේ සතුට නැවත අත්විඳීමට කාලයයි. ජයග්‍රහණී රේඛාව නැවත ඇඳීමට කාලයයි. ඔබේ අධිරාජ්‍යය නැවත ගොඩනැගීමට කාලයයි. ඔබේ ව්‍යවසායික අභිලාෂයන් තෘප්තිමත් කිරීමට කාලයයි. NSB Wings සමග ඔබේ සිහින සවිබල ගන්වන්න. රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7ක වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක්. ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ළඟා වන්න. වැඩි විස්තර ළඟම ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවේ. ආර්ථික පුවත් ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වට්ටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එකෙන් ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. 2021 වර්ෂය සඳහා අයවැය පිළියෙල කිරීමේදී අනුගමනය කරන ප්‍රතිපත්ති රාමුව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කෙරේ. ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස එම කැබිනට් පත්‍රිකාව ඊයේ දිනේදී ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළේය. සෞභාග්‍ය දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට අවශ්‍ය සම්පත් වෙන් කිරීම මේ යටතේ සිදු කෙරේ. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. CIB ජනජය වාසනා 15 වන අදියර ආරම්භුණා. සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 11 දක්වා රුපියල් 3000ට වැඩි සෑම බිල් පතකටම ලක්ෂ ගණනින් තෑගි. අදම CIB එන්න. දිවයින හරහා සුළං වේගයේ සහ නිර්තදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ తాවකාලික වැඩිවීමක් හෙට සිට 21 වෙනිදා දක්වා අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. වයිම පළාතේ සිහින් වැසි ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 2 පමණ පසු වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. CIB ජනජය වාසනා 15 වන අදියර ආරම්භුණා. සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 11 දක්වා රුපියල් 3000ට වැඩි සෑම බිල් පතකටම ලක්ෂ ගණනින් තෑගි. අදම CIB එන්න. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. 20 වෙනි සංශෝධනයේ වගකීම ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය බාර ගන්නා බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. 2021 විසර්ජන පනත් කෙටුම්පත ලබන මාස දෙවන සතියේදී පාර්ලිමේන්තුවට. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වෙනි ජන්මදින සමරුව ජනපති ප්‍රධානත්වයෙන්. අන්තර්ජාලය ඔස්සේ පරිසර සහ වනසතුන්ගේ විනාශය පිළිබඳ අසත්‍ය ප්‍රචාර ජනගත කිරීමේ සූදානමක් පවතින බවට විශේෂ ඇමතිගෙන් චෝදනා. අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. කොවිඩ් මර්ධනයට තවදුරටත් ජනතා සහාය අවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ජනතා විරෝධය. ඉදිරි තරග සංචාරය පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යෝජනාවක්. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.